යංග සර් හොඳට ඇහෙනවද? සුබ දවසක්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. පුතේ සුබ දවසක්. අද හරි ලස්සන දවසක්. ඔව් සර් කියන්නේ. ඔව් සර්. පුතාලගේ ආසම් විෂය ගණිතය. පුතාලගේ ආසම් විෂය ගණිතය. නැවතත් මම සුබ දවසක් කියනවා. පුතේ අපේ ජීවිතේ වෙනස් වෙන්නේ ධනාත්මකව හිතුවොත් විතරයි. අපිට ඕනම මිනිහෙක්ට පුතේ ජීවිතය ගැන හිතන්න පුළුවන් ධනාත්මකව සහ ඍණාත්මකව කියලා වර්ග දෙකක් තියෙනවා. සිතුවිලි දෙකක් තියෙනවා. ඒ නිසා සෑම දවසකම ධනාත්මක සිතුවලින් පිරෙන්න සිතුවිලි විතරක් භාවිතා කරන්න. නෑ බෑ කියන වචන පාවිච්චි කරන්න එපා. හරිනේ? හරි. එහෙනම් පුතේ අද අපි යන්නේ කලාප අධ්‍යාපන කාර්යාලයේ හොරණ මධ්‍ය වාර පරීක්ෂණය කියන්නේ දෙවන වාර පරීක්ෂණය පේපරේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න. අද උදයන්ග සර්ගේ අරමුණ කෙටි ප්‍රශ්න 20 සුපිරියට විශ්ලේෂණය කරලා විවරණය කරන්න හදන්නේ. ආදරණීය අම්මේ තාත්තේ ඔබට මම ඇහෙන තෙක් මානික ඉන්නවනම් එන්න ඇවිල්ලා වාඩි වෙන්න ඔබේ දරුවා ගාව. සමහර දෙමාපියන්ට කරදරයක් වෙන්න පුළුවන්. මේ මම කියන වචනේ කරදරයක් බව ඔබට දැනෙනවා ඇති. සමහර දෙමාපියන්ට දැනෙනවා ඇති. හැබැයි අම්මේ තාත්තේ ඊට වැඩි කරදරයක් තව අවුරුදු 4කින් ඔබට ලැබෙනවා. ඊට වැඩි ලොකු කරදරයක්. සාමාන්‍ය පෙළ දරුවා අසමත් වීම. ඒ නිසා බොහෝ විට තව අවුරුදු 3ක් යනකම් මේ ලෙඩෙන් මේ අපේ ව්‍යසනය අපේ රට බේරෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ඉස්කෝලේ පටන් ගනීවි. ආයිමත් වහවි. ආයිමත් පටන් ගනීවි. ආයිමත් වහවි. එතෙන්දී අපිට එකම පිළිසරණ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය විතරයි. තාක්ෂණයක් නැත්තම් තාක්ෂණයක් නොතිබුණා නම් අපිට මෙලෝදියක් නැති වෙනවා. අපේ ළමයි නන්නත්තර වෙනවා. එතෙන්දී කවුරු හරි අම්ම කෙනෙක් මගෙන් අහනවා සර් මගේ දරුවා කොහමද? තරහ වෙන්න එපා. දරුවා කොහමද කියලා මම නෙවෙයි දැනගන්න ඕනේ. ඔබ උතන වාඩි වෙන්න කියන්නේ දරුවා ගැන දැනගන්න. ඒ හින්දා මගේ රත්තරන් දෙමාපියෝ තමයි මගේ හයිය. මගේ අත් දෙක. වෙනද නම් ඔය පැටව මට පන්ති ඇතුලේ පේන්න ඉන්නවා. මං ටොකු එන හරි ගණන් හදවනවා. හැබැයි දැන් එහෙම බෑ. ඒ නිසා මගේ අත් දෙක තමයි ඔබ. ඒ හින්දා මගේ රත්තරන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා. මොන වැඩේ තිබුණා? එක දවසයි. ඒත් රැට දාගත්තෙත් දෙමාපියෝ ළඟ තියා ගන්න ඕන නිසා. ඒ නිසා මගේ රත්තරන් දෙමාපියෝ කිසිම ලෙසකින්වත් වැඩක් දාගන්න එපා අද දවසේ. හරිනේ? මොකද ඔය පැටවුන්ගේ හිත බිඳුනොත් නැවත හදන්න බෑ. හරිනේ? හරි. එහෙනම් අපි ලෑස්ති වෙමු පුතේ. පේපරේ මම සාකච්ඡා කරනවා. පුතාලට තියෙන්නේ පුතාලගේ දෙමාපියෝ පේපරේ බලාවි. දෙමාපියෝ පේපරේ බලාවි. මගේ පුතාලා මොකද කරන්න ඕන? මගේ පුතාලා උදයන්ග සර් කරන විවරණය තියෙන්නේ. විවරණය. මම ගානට උත්තරේ විතරක් දීලා මම නවතින්නේ නැහැ. විවරණයක් දෙනවා. ආන්නේ විවරණය පොඩි පොතක සටහන් කරගන්න. ඒක ඔබේ ජීවිතේ වෙනස් කරાવી. හරි. එහෙනම් යම් පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ. අංක 1 7 ධන 2 ගුණ කිරීම 3. පුතේ මේවට කියන්නේ පාඩම ඕන ලියා ගන්න. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම. මේක හදලා එපා වෙලා. හැමදාම හදනවා. එහෙනම් පුතේ එකතු කිරීමට නෙවෙයි තැන දෙන්නේ. ගුණ කිරීමටයි තැන දෙන්න ඕන. පුතාලා දැනගන්න. එහෙනම් පුතේ පළමුවෙන්ම කරන්න ඕන 2යි 3යි ගුණ කරන එක. 6යි නෙව. 2යි 3යි ගුණ කරාම 6යි. එතකොට 7යි 6. 13. උත්තරේ 13 ආපු කාණ්ඩේ. යස් කියලා දාන්න බලන්න.
13 වන. ඔබ සැබෑ දක්ෂයෙක්. ලකුණු දෙකක් දෙන්න අම්මේ තාත්තේ. අද වෙන මුකුත් ඕනේ නැහැ. කෙටි ප්‍රශ්න 20 සුපිරියට විවරණය කරගෙන යන්න. සුපිරියටම ලකුණු දෙකක් දෙන්න. සුපිරි. මහ ලොකු දඩ ගණන් නැහැ. මහ ලොකු ගණනුත් නැහැ. අහිංසක ගණන් සෙට් එකක් තියෙන්නේ. හිමින් හදමු. කාටවත් හදිස්සියකුත් නැහැ. කලබලයකුත් නැහැ. හිමින් හදමු. හරි. right. ඊළඟ එක. දෙවෙනි ගාන. දෙවෙනි ගාන මගේ පුතේ. 2 7 2 හිස් කොටුවක් යන සංඛ්‍යාව 4 ගුණාකාරයකි. හිස් තැනට සුදුසු ඉලක්කම් දෙකක්. චූටි පුතේ ඔන්න බලන්න උදයන්ග සර් හිමී දුර්වල ස්ථානය අල්ලන හැටි. හොඳට බලන්න. 4 ගුණාකාරයක් නම් 4න් හරියටම බෙදෙන්න එපාය. ඔබට මම මේ කියන දේ පැහැදිලිද? 4 ගුණාකාරයක් කියන්නේ 8නේ. 8 හරියටම 4න් බෙදෙන්න එපාය. එහෙනම් පුතේ මෙතනින් කියන්නේ මේ සංඛ්‍යාව හරියටම 4න් බෙදෙනවා. මේ සංඛ්‍යාව හරියටම 4න් බෙදෙනවා. හරිද? මට කියන්න මගේ චණ්ඩලතාල කියන්න ලෝකේ තියෙන ඕනම සංඛ්‍යාවක් ලෝකේ තියෙන ඕනම සංඛ්‍යාවක් 4න් බෙදෙනවද කියලා බලන්නේ කොහොමද? පුළුවන් නම් වැඩක් ඉන්නවනම් කියන්න බලන්න. ලෝකේ තියෙන ඕනම සංඛ්‍යාවක් 4න් බෙදෙනවද නැද්ද කියලා බලන්නේ කොහොමද? ලෝකේ තියෙන ඕනම සංඛ්‍යාවක් අග ඉලක්කමෙන් නෙවෙයි සත්තරනේ. ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා. 7 වසරේදී ඉගෙනගෙන තියෙන්නේ. අම්මේ තාත්තේ ඔබේ දරුවගෙන් අහලා බලන්න. ඔබේ දරුවගෙන් ඔය තට්ටු කරලා අහලා බලන්න. ටොකු වනින්න එපා. හරිද? ටොකු වනින්න එපා. ඩිංග බැරි වුණාම ටොකු වයින්නෝ නේ පුතේ. ඩිංග බැරි වුණාම නේ පුතේ. හරි. ලෝකේ තියෙන ඕනම සංඛ්‍යාවක් හරියටම 4න් බෙදෙනවද කියලා බලන්න ක්‍රමයක් තියෙනවා. දන්නේ නැති කාණ්ඩේ ලියා ගන්න. එක්කෝ අග ඉලක්කම් දෙකෙන් සෑදෙන සංඛ්‍යාව අග ඉලක්කම් දෙකෙන් සෑදෙන සංඛ්‍යාව 4න් ඉතිරි නැතුව බෙදෙන්න ඕන. ඉතිරි නැතුව බෙදිය යුතුයි. නැත්තම් චණ්ඩලතා අග ඉලක්කම් දෙක බිංදු දෙකක් වෙන්න ඕන. ලියා ගන්න සුදු. මන් දන්නවා ගොඩ දෙනෙක් මෙතන දන්නේ නැහැ. මෙතන ඉන්නෝ දැන් ළමයි 4800ක් 5000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඔතනින් ඔක දන්නේ 500ක් නැත්තම් 300. ලෝකේ තියෙන ඕනම සංඛ්‍යාවක් 4න් බෙදෙනවද කියලා බලන්න පැටියෝ. අග ඉලක්කම් දෙකෙන් සෑදෙන සංඛ්‍යාව හරියටම 4න් බෙදේ නම් හෝ අග ඉලක්කම් දෙක බිංදු දෙකක් වේන. අග ඉලක්කම් දෙක බිංදු දෙකක්. ඉතින් පැටියෝ අග ඉලක්කම් දෙක බිංදු දෙක කරන්න බැහැ නේද? එහෙනම් පුතේ මෙතෙන්ට 4න් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න නම් හිස් තැනට එන්න ඕන. අපි බලමු. බිංදුව දාලා බලමු. ඔව් පුතේ. බිංදුව දැම්මම 20 නේද? 20 4න් බෙදෙනු. බිංදුව හොඳයි. ඊළඟට 1 බෑ 2 බෑ 22 බෑ 3 බෑ 4 පුළුවන්. 24 4න් බෙදෙනවා නේද? 5 බෑ 6 බෑ 7 බෑ 8 පුළුවන්. 8 පුළුවන්. 28 4න් බෙදෙනවා නේද? 8 පුළුවන්. එහෙනම් අම්මේ තාත්තේ ඔබේ දරුවා බිංදුව 4 8 ලියලා තියෙනවා නම් ඔබේ දරුවා දක්ෂයි. අනිවාර්යෙන් උසස් පෙළට මැක්ස් කරන්න ඕන. මැක්ස් හරි බයෝ හරි කරන්න ඕන. කො බලන්න මගේ චණ්ඩියෝ ටික මැක්ස් කරන කට්ටිය මැක්ස් කියලා දාන්න. බයෝ කරන කට්ටිය බයෝ කියලා දාන්න. කො බලන්න. අන්න මගේ චණ්ඩියෝ ටික. සුබිරි. මරු පුතේ මරු.
හරි. අන්න මගේ චන්ඩියෝ ටික. සුපිරි. හරි. ආර්ට් කොමර්ස් කරනවා නම් ඔයාලට මම හරියන්නේ නැහැ. මගේ පන්තිය ගැලපෙන්නේ නැහැ පුතේ. මගේ පන්තිය ඔයාලට ගැලපෙන එකක් නැහැ. මොකද ලංකාවේ ඕන තරම් ගුරුවරු ඉන්නවා. ආර්ට් කොමර්ස් වලට O level උගන්නන. මැක්ස් උගන්නන. මම උගන්වන්නේ අර දෙකට විතරයි. මම උගන්වන්නේ මැක්ස් හරි බයෝ වලට හරි ඒ දෙකට විතරයි. හරි. හිස්තැනට සුදුසු. එහෙනම් පුතේ 0.48 ලියලා නම් ලකුණු දෙකක් දෙන්න. ඉලක්කම් දෙකයිනේ අහලා තියෙන්නේ අම්මේ තාත්තේ. මේ තුනෙන් දෙකක් ලියලා තියෙනවා නම් හරිද? හරි. දෙකක් ලියලා තියෙනවා නම් හරි. ඊළඟට හරි. ඊළඟ එක බලා ගන්න. බිඳුවට වඩා 5ක් අඩු. බිඳුවට වඩා 5ක් අඩු සංඛ්‍යාව කුමක්ද? එය සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න. එය සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න. හරි. බිඳුවට වඩා 5ක් අඩු. බිඳුවට වඩා 5ක් අඩු සංඛ්‍යා මොකද්ද? ඍණ 5යි නෙව. ආන් බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ධන 1. එහෙනම් මගේ චූටි පුතේ බිඳුවට වඩා 5ක් අඩු 1යි 2යි 3යි 4යි 5යි 5ක් අඩු සංඛ්‍යාව ඍණ 5යි නේව. ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවා මේ විදියට ලකුණු කරලා තියෙනවා නම් ඔබේ දරුවා දක්ෂයෙක්. හරි. ඔබේ දරුවා දක්ෂයෙක්. ඔබේ දරුවා දක්ෂයෙක්. ඔබේ දරුවා දක්ෂයෙක්. හරි. ඊළඟට හතරවෙනි ගාන. හතරවෙනි ගාන. පැය 4යි මිනිත්තු 15න් පැය 2යි මිනිත්තු 35ක් අඩු කරන්න. ලැජ්ජයි පුතේ. ඔන්න බලන්න. පැය මිනිත්තු මෙහෙම ලියා ගන්න පුතේ. එතකොට හරි ලස්සනයි. පැය 4යි මිනිත්තු 15න් අඩු කරන්නලු. පැය 2යි මිනිත්තු 35. මාර ලේසි. ඔන්න බලන්න චූටි මැනික. 15න් 35ක් අඩු කරන්න බැහැනේ පුතේ. 15න් 35ක් අඩු කරන්න බැහැනිව. එහෙනම් චූටි පුතේ අල්ලපු ගෙදරින් එකක් ගේන්න වෙනවා. අල්ලපු ගෙදරින් එකක් ගේන්න වෙනවා. අල්ලපු ගෙදර ඉන්නේ පැයනෙව. පැය එකක් කියන්නේ. පැය එකක් කියන්නේ මිනිත්තු 60යි නෙව. පැය එකක් කියන්නේ මිනිත්තු 60යි. එතකොට මෙතන 4 තිබිච්ච එක 3 වෙනවා. 3 වෙනවා. එතකොට පුතේ මෙතන 60යි මෙතන 15යි ඔක්කොම 75යි නෙව. තිබිච්ච 15යි අල්ලපු ගෙදරින් ගෙන ආපු 60යි ඔක්කොම 75යි. 75න් 35ක් අඩු කරාම විලි ලැජ්ජයි සන්තෝසයි උත්තරේ 40යි. අම්මේ තාත්තේ 40 ඇවිල්ලා නම් සුපිරි දක්ෂයෙක්. 3න් 2ක් 1යි. එහෙනම් උත්තරේ පැය 1යි මිනිත්තු 40යි. ආදරණීය අම්මේ තාත්තේ ඔබ සතුටු වෙන්න. ඔබ සතුටු වෙන්න ඔබේ දරුවට ගණන් පුළුවන්. ඊට වැඩිය සතුටක් වෙන කොහේද? සුපිරි. ඇත්තටම සුපිරි. ඊළඟට පස්වෙනි ගාන. පස්වෙනි ගාන බලන්න. මේව ලියා ගන්න මම අම්මා. ලියපු නැති කාණ්ඩේ ඉන්නවනම් ලියපු නැති කාණ්ඩේ ඉන්නවනම් මගේ පැටව ලියා ගන්න. ඉක්මන් කර. හරි. ඊළඟට පස්වෙනි ගාන. පස්වෙනි ගාන. උදැංග සර් ලියනවත් එක්කම පුතා ලියා ගන්න පුරුදු වෙන්න. මොකද මේක පේපර් ක්ලාස් එකක් නේ. පුතාලට දැන් පුතේ පේපර් ක්ලාස් එකක තියෙන වැදගත්ම දේ මොකක්ද කියලා අහුවොත් මගේ පුතාලා උත්තර දෙන්නකො මට පුළුවන් නම්. පේපර් ක්ලාස් එකක තියෙන වැදගත්ම දේ මොකක්ද?
පුළුවන් නම් අම්මලත් එක්ක සාකච්ඡා කරලා උත්තරයක් දෙන්න. එකෙක්ටවත් බෑ. පේපර් ක්ලාස් එකක තියෙන වැදගත්කම සිද්ධාන්ත මතක් කරන එක නෙවෙයි. පේපර් ක්ලාස් එකක තියෙන වැදගත්කම කියන්න බලන්න. බෑනේ. පේපර් ක්ලාස් එකක තියෙන වැදගත්කම තමයි බැරි දේවල් අඳුර ගන්න එක. ලියලා තියාගන්න. පේපර් ක්ලාස් එකක තියෙන වැදගත්ම දේ තමයි බැරි දේවල් ඉගෙන ගන්න පුළුවන්. මට බැහැයි කියලා තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් ගත්ත කෙනෙක් විතරයි ලෝකේ කවදා හරි ජය ගන්නේ. බැහැයි කියලා තේරුම් ගන්න ඕන. කකුල් දෙක උඩ තියාගෙන සිරස ළමා කතන්දර බලන කට්ටියන්ට ඒව වෙන්නේ නැහැ. හරි? හරි බලාගෙන. ඊළඟට පුතේ පස්වෙනි ගාන. විශාලත්වයේ අනුව පහත කෝණ කුමන වර්ගයකට අයත් වේද? විලි ලැජ්ජයි පුතේ. මගේ පුතාලා දන්නවා. කට ඇරලා කියන්න. ඔයාලගේ අම්මලට ඇහෙන්න කියන්න. අපේ සිලබස් එකේ කෝණ වර්ග කීයක් තියෙනවද? 5යි නේද? කියන්න බලන්න 5. සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ, පරාවර්ත කෝණ. මට කියන්න සුළු කෝණේ කියන්නේ මොනවද? ටක් ගාලා. රිවිෂන්. මං කියවනේ විවරණයක් දෙන්නේ. සුළු කෝණ 90ට වඩා අඩු. ලියා ගන්න. සුළු කෝණ කියන්නේ අංශක 90ට වඩා අඩු. කෙටියෙන් කියන්නේ. කෙටියෙන්. ඍජු කෝණ අංශක 90යි. ඍජු කෝණ අංශක 90යි. මහා කෝණ 90ට වඩා වැඩි 180ට වඩා අඩුයි. ලියා ගන්න. 90ට වඩා වැඩි 180ට වඩා අඩුයි. සරල කෝණ 180යි. සරල කෝණ 180යි. පරාවර්ත කෝණ 180ට වඩා වැඩි 360ට වඩා අඩුයි. ලියා ගන්න පුෂ්පලතා. චණ්ඩලතා මන් දන්නෝ ගොඩ දෙනෙක් ඕව දන්නේ නැහැ. හොරගෙඩියෝ 180ට වඩා වැඩි 360ට වඩා අඩුයි. ඔය සියලුම කෝණ අතින් පෙන්වන්න පුළුවන්. කට්ස් උදයන්කසගේ කට්ස් බලන්න එපා. මස්සින්ද කටු පේන්නේ නැහැ. අහගෙන ඉන්න. හරි. මේ මොන කෝණද? සුළු කෝණ. මේක ඍජු කෝණ. මේක මහා කෝණ. මේක සරල කෝණ. මේක මොකද්ද? පරාවර්ත කෝණ. ඒවට කියන්නේ මොනවද පුතේ? පරාවර්ත කෝණ කියලා කියන්නේ. හරිනේ? හරි. එහෙනම් පුතේ අංශක 175 90ට වඩා වැඩි 180ට වඩා අඩුයි මහා කෝණයක්. මහා කෝණයක්. පළවෙනි එක මහා කෝණයක්. රෝමිලක්කන් 2. රෝමිලක්කන් 2. අංශක 63. අංශක 63 90ට වඩා අඩුයි සුළු කෝණයක්. 90ට වඩා අඩුයි නම් සුළු කෝණයක්. හරි. ලකුණු දෙකක් දෙන්නම් මේ තාත්තේ. ඊළඟට 6 වෙනි ගාන. පැය 1යි මිනිත්තු 45 අතර අනුපාතයක් ලියා සරලම ආකාරයේ චූටි අම්මේ තාත්තේ බලන්න ඔබේ දරුවා මෙන්න මේ විදියට අනුපාතේ ගොඩනගලා නම් ටොකු වනින්න එපා. බලන්න ඔබේ දරුවා මේ විදියට අනුපාතේ ගොඩනගලා නම් එයාට සිද්ධාන්ත පන්තියේ මොකක් හරි අවුලක් ගිහිලා තියෙනවා. මේ හෙට අපේ අලුත් පන්තිය 7 වසරේ සෙනසුරාදා 12 සිට 2 දක්වා ඉල්ලීමක් ගොඩක් ළමයි සිද්ධාන්ත පන්තියට දැන් සම්බන්ධ වෙලා තියෙන උදයන්ග සර්ගේ. සුපිරියට උගන්වනවා. එක දවසක් ඇවිල්ලා බලන්න. හෙට තියෙනවා. සෙනසුරාදා 12 සිට 2 දක්වා. අහගෙන ඉන්න. එතෙන්දී ළමයින්ට සුපිරියටම සිද්ධාන්ත ටික ඔලුවට දානවා. එක දවසක් ආව නම් ඔබට වෙනස වැටහෙනවා. අහගෙන ඉන්න. මෙහෙම ලියලා නම් පට්ට වැරදි. මොකද්ද වැරද්ද? වැරද්ද හොයන්න එපා. වැරද්ද තමයි මහත්තයෝ මේ තියෙන පැය වලින්
මේ තියෙන්නේ මහත්යෝ මිනිත්තු වලින්. මතක තියාගන්න පුෂ්පලතා අනුපාතයක් ගොඩනගන්න නම් දෙන්නගිම ඒකක සමාන වෙන්නේ පෑය. ඒකක සමාන වෙන්න ඕන. එහෙනම් පුතේ පැයකට මිනිත්තු කීයේ 60යි නේව. පැයකට මිනිත්තු 60යි නේව. එහෙනම් අනුපාතය 60 × 45. අම්මේ තාත්තේ මේක හරිනම් ලකුණු එකක් දෙන්න. මේකට තමයි කියන්නේ අනුපාතය ගොඩනැගීම. ඊළඟට පුෂ්පලතා මේක බෙදලා තවත් බෙදන්න බැරි මට්ටමට ගෙන ආවොත් ආන්න ඒකට කියනවා සරලම ආකාරයේ අනුපාතයක් කියලා. 5න් බෙදනවා 12යි 5 4ක් 9යි 3න් බෙදනවා අන්න බලන්න පුතේ. තව දුරටත් මේ දෙන්න බෙදන්න බෑ. ඒ නිසා මේක කළා මේකට කියනවා මගේ අම්මේ තාත්තේ සරලම ආකාරයේ අනුපාත. දන්නේ නැති කට්ටිය ලියා ගන්න. සරලම ආකාරයේ අනුපාත. මේක කියවන්නේ කොහොමද? 4/3. දන්නේ නැති කට්ටිය ලියා ගන්න. මේක හරිනම් තව ලකුණක් දෙන්න. ලකුණු 2යි. මේකට කියන්නේ පුතේ 4/3. හරි පුතේ. සුපිරි. ඊළඟට මම අම්මා 7 වෙනි ගාන. 7 වෙනි ගාන. හරි. රත්තරන් වලින් සෑදු කුඩා කරාබු ජෝඩුවක බර මිලිග්‍රෑම් 800ක් වේ. කරාබු ජෝඩු 10ක බර ග්‍රෑම් වලින් සොයන්න. ආන්න චූටි පුතේ ජෝඩුවක බර 800යි නේව මිලිග්‍රෑම්. එහෙනම් ජෝඩු 10ක බර හොයන්න. මේක 10න් ගුණ කරන්න එපාය. මොන්ටිසෝරි පොඩි අයොත් දන්නෝ 10න් ගුණ කරනකොට බිඳුවක් එකතු වෙනවා නේව. අන්න බලන්න පුෂ්පලතා. මගේ පුතාලා දන්නෝ මට කියන්න ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් කීයද? 1000යි නේව. මේක දැනගෙන ඉන්න ඕන. ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 1000යි. එහෙනම් සුදු ග්‍රෑම් ප්‍රමාණය හොයන්න. මේක 1000න් බෙදන්න ඕන. ග්‍රෑම් ප්‍රමාණය මිලිග්‍රෑම් ග්‍රෑම් කරන්න 1000න් බෙදන්න ඕන. 0.3 කැපුණා. උත්තරේ ග්‍රෑම් මටයි. ආදරණීය අම්මේ තාත්තේ ග්‍රෑම් මට ඇවිල්ලා නම් ඔබේ දරුවා සැබෑ දක්ෂයෙක්. සුපිරි දක්ෂයෙක්. සුපිරිම දක්ෂයෙක්. මොකද හේතුව? දැන් ළමයෙක් අහන්න පුළුවන් ඇයි සර් 1000න් බෙදුවේ? ඇයි පැටියෝ ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 1000යිනේ. ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 1000යි. හරි. ටක් ගාලා ලියා ගන්න. 8 වෙනි ගාන සුදු හිමින් කරමු හදිසියක් නෑ. 8 වෙනි ගාන 3 හිස් කොටුවක් සමානයි 81 නම්. හිස් කොටුව සඳහා සුදුසු අගේ විලි ලැජ්ජා පුතේ. දර්ශක පාඩමේදී මේක ලස්සනට කියලා දෙනවා. ඔන්න බලන්න. 3 හිස් කොටුවක්. මොලේ තියෙන ළමෙක් මට කියන්න 81 කියන්නේ 3 කීවෙනි බලයද? 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. 27ව 3ක් 81යි. එහෙනම් පුතේ 3 බල 4. 3ව 4යි. 3 බල 4. එහෙනම් 7තරනේ යට දෙන්න සමාන නම් අනිවාර්යෙන් උඩ දෙන්න සමාන වෙන්න ඕන. එහෙනම් හිස් තැනට එන්න ඕන කීයද? 4යි. හිස් තැනට එන්න ඕන 4යි. අවංකෙම 4 ආව නම් කෝ බලන්න. සුපිරි පැටියෝ. වැඩ කරන සෙට් එකක් ඉන්නවා. පේපරේ කරපු නැති කාණ්ඩේ දුක් වෙන්න එපා.
පේපරේ පස්සේ මන් දෙන්න. ගෲප් වලට දාලා තියෙන්නේ. පේපරේ ගැන හිතන්න එපා. පුතාලා මේටේ ලියා ගන්න. පස්සේ පේපරේ කරලා ලකුණු බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට 9 වෙනි ගාන. හරි. 9 වෙනි ගාන. මීටර් y දිග වයර් එකකින් සමාන කොටස් 5කට බෙදූ විට එක් කොටසක දිග y වලින් විලි ලැජ්ජයිනේ පුතේ. y කියලා වයර් එකක් තියෙන. ඇත්තටම පුතේ ගණන් තරම් ලේසි විෂයක් මම මේ ලෝකෙත් කොහෙවත් ඉගෙනගෙන නැහැ. ගණන් කියන්නේ පට්ට ලේසි. බලන්න කොච්චර ලේසිද කියලා. y කියන වයර් එක 5කට බෙදලා. එහෙනම් මේක බෙදන්න ඕන කියන. එහෙනම් ප්‍රකාශනය y බෙදීම 5යි. ආදරණීය අම්මේ තාත්තේ y බෙදීම 5යි. බෙදුවට පස්සේ එක කොටසක එක චූටි කෑල්ලක අගේනවා. y බෙදීම 5යි. y බෙදීම 5යි. y බෙදීම 5යි. හරි. කොච්චර ලේසිද බලන්න. ඔබට මේක තේරුම් නැත්තම් ඔබ හිතන්න වයර් එකක් තියෙනවා 100ක් දිග. සමාන කොටස් 5කට බෙදෙනවා. එතකොට 100 5න් බෙදුවම 20යිනේ. ඒ තර්කෙම තමයි මෙතන තියෙන්නේ. මේ 100 5න් බෙදපු තර්කෙම තමයි මෙතන තියෙන්නේ. වෙනසකට තියෙන්නේ y දන්නේ නැති එක. මෙතන 100 දන්නවා. මෙයා දන්නේ නැහැ. ඒක තමයි වෙනස. ඒවට කියන්නේ අඥාත පද. තේරුණාද? කවුරු හරි කෙනෙක් මෙහෙම ලියලා තියෙනවා නම් එයාට මම හරි දාන්න. හැබැයි මේක තමයි හරිම ක්‍රමය. මේ බෙදීම දැන් අපි පාවිච්චි කරන්නේ නැහැ. ඉහළට යනකොට අපි ඕක ගණන් ගන්න නැහැ. ඔය බෙදීම ගණන් ගන්න නැහැ. ලකුණු දෙකක් දෙන්න. හරි. 10 වෙනි ගාන. ක්‍රිස්තු වර්ෂ 2016 වර්ෂය අයත් වන දශකය හා සියවස. කෙටි ක්‍රමයක් කියලා දෙන්න හදන්නේ සියවස සහ දශකය හොයන කෙටි ක්‍රමයක්. පෑන පැත්තකින් තියාගන්න. 2016 බලාගෙන ඉන්න. පුතේ 2016 අඩංගු දශකය ගන්න පුළුවන්. දශකය ගන්න පුළුවන්. දශකය ගන්න පුළුවන්. කොහොමද දන්නවද? අග ඉලක්කම කැපුවා මේ පැත්තට එකක් එකතු කරා. ආන්න අග ඉලක්කම කපා වම තියෙන සංඛ්‍යාවට එකක් එකතු කිරීමෙන් දශකය ගන්න පුළුවන්. එහෙනම් 200කට එකක් එකතු කරාම 200 දෙවන දශකය. ආන්න අත උසන්න 202 ආවන. අන්න බලන්න පුෂ්පලතා සුපිරි. ඊළඟට ක්‍රිස්තු වර්ෂ මොනවද පුතේ මේ ක්‍රිස්තු වර්ෂ කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමෙන් පසු. හරි. දැන් සියවස කොහොමද මය අම්මා සියවස තෝරන්නේ? උදයංග සර්ගේ පන්තිය දිගටම ආවනම් උදයංග සර්ගේ පේපර් ක්ලාස් එකට දිගටම ආවනම් මේව nothing සියවස ගන්නේ අග ඉලක්කම් දෙකක් කැපුවා වමට එකක් එකතු කරා. අන්න බලන්න අග ඉලක්කම් දෙක කපලා වමට එකක් එකතු කරනවා 20ට එකක් එකතු කරාම 21යි නේව. අන්න බලන්න අත උසන්නේ ඒක ආපු කාණ්ඩේ. උදයංග සර්ගේ කෙටි ක්‍රම නිසා මාර ලේසි. ගෙදර ගිහලා කියන්නේ අම්මේ එන්නකෝ මොකෝ බා අම්මේ අම්මා ඕනම වර්ෂයක් කියන්න මම පටල් ගාලා දශකයයි සියවසයි කියන්න. හරි. තේරුණාද?
හැබැයි පැටියෝ මතක තියාගන්න මේකේ පොඩි කොන්දේසියකුත් තියෙනවා කියලා දීලා ඇත්තේ. මතකනේ? අගට බින්දු තිබුණොත් කපනෝ විතරයි එකක් එකතු කරන්නේ නැහැ. තේරුණානේ? එකත් ඔළුවේ තියාගන්න. හරි. ගෙදරදී මේ ප්‍රැක්ටිකල් කරලා බලන්න. අම්මට කියන්න ඕනම වසරක් කියන්න මම දශකය සහ සියවස කියන්න. අත උස්සන්නේ හැකියාව තියෙන කාණ්ඩේ. උදයන්ග සර්ගෙන් ඉගෙන ගන්න පැටියෙක් නම් ඔහුට තියෙන්න ඕන. හරි. තව එකක් කියන්නද? හා චණ්ඩියෝ ටික. ඔට්ටුයිද? ක්‍රිස්තු වර්ෂ 2200. එතකොට උදයන්ග සර්ලා මැරිලා. මැරිච්ච තැන්වල ඔයාලත් නෑ. ඔයාලගේ ළමයිතුත් නෑ. ළමයින්ගේ ළමයි. ක්‍රිස්තු වර්ෂ 2200. පුළුවන් නම් මෙයාගේ දශකයයි. අයත් වන සියවසයි. හා චණ්ඩියෝ ටික කියන්න බලන්න. ක්‍රිස්තු වර්ෂ 2200. ඔව්. දශකය සහ සියවස. මතක තියාගන්න මගේ සත්තරම් පුතේ. මතක තියාගන්න මගේ අම්මා. මතක තියාගන්න. දශකය හොයනකොට අග ඉලක්කම කපනු. මතක තියාගන්න අග ඉලක්කම බිඳුව නිසා මේ පැත්තට එකක් එකතු කරන්නේ නැහැ. එහෙනම් උත්තරේ 220මයි. එකක් එකතු කරන්නේ නැත. ඔබට සිද්ධාන්ත පන්තියේදී මේ ඔළුවට ගිහිලා තියෙන්න ඕන. නැත්තම් choice එකක් තියෙනවා. ඒක අපි වෙනම කතා කරමු. හරි. පුතාලට මේ ඉක්මන් කරන්න. සියවස ගන්නකොටත් එහෙමයි පුතේ. අග බින්දු දෙකම කපනවා. හැබැයි සත්තරනේ මේ පැත්තට එකක් එකතු කරන්නේ නැත. ඇයි ඒ? බින්දු තියෙන නිසා. බින්දු නැත්තම් මොන ඉලක්කම තිබුණත් ඔබ එකක් එකතු කරන්න ඕන. මතක තියාගන්න. මේ කෙටි ක්‍රම. හරි. ඊළඟට කියනවා රූපේ දී ඇති මිනුම් අණුව පරිමිතිය සොයන්න. මට පේනවා මොකක් හරි ගුණ්ඩුවකට සැරසෙනවා. බලමු. 12යි 4යි 5යි 6යි. හරි. ඇත්තටම පුතේ මතකද උදයන්ග සර් කියලා දුන්නා. මේකට කෙටි ක්‍රමයක්. මතක කාණ්ඩේ. මතකද දන්නේ? මේකට කෙටි ක්‍රමයක් කියලා දුන්නා. හිතන්නකෝ මේක හදලා තියෙන ඉරටු වලින් කියලා. නිකමට හිතන්න. මේක හදලා තියෙන ඉරටු වලින්. හරිද? හරි. දැන් පුතේ මෙන්න මේ ඉරට්ට ගලවලා මම මෙතනින් තියනවා. මේ ඉරට්ට ගලවලා මෙතනින් තියනවා. හරියට මොකක් වගේද? ඔව්. ඍජු කෝණාශ්‍රයක පරිමිතියට සමානයි. මතකද? මේවට ඍජු කෝණාශ්‍රයක පරිමිතියට සමානයි. පැහැදිලිද? එහෙනම් පුතේ මතක තියාගන්න. මෙතන මේ කොටස 6යිනේ. එහෙනම් 6යි මෙතන 10යි. එහෙනම් මට කියන්න. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය ගන්නෙ කොහමද? ඍජු කෝණාශ්‍රයක පරිමිතිය ගන්නෙ කොහමද? දන්නේ නැහනේ. ලියා ගන්න. ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සමානයි. දිගයි පළලයි එකතු කළා. දෙකෙන් ගුණ කරන්න. ලියන්න පුතේ. ලෝකේ තියෙන ඕනෑම ඍජු කෝණාශ්‍රයක පරිමිතිය ගන්න පුළුවන්. දිගයි පළලයි එකතු කළා දෙකෙන් ගුණ කරාන. දිගයි පළලයි එකතු කළා දෙකෙන් ගුණ කරාන. විලි ලැජ්ජයි සන්තෝෂයි. දිග කීයද? 12යි. පල්ල 10යි. මේවා අනිවාර්යෙන් ඔබ දැනගෙන ඉන්න ඕන. 22 දෙකෙන් වැඩි කරාම 44යි සෙන්ටිමීටර්. උත්තරේ 44යි සෙන්ටිමීටර්. පුතාලට උදයන්ග සර්ගේ පන්ති පිළිබඳව මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවනම් මෙන්න මේ අංකෙට WhatsApp විතරක් එවන්න.
ලියාපදිංචි වීම දැන් සිද්ධාන්ත පන්තියට ලියාපදිංචි වීමට අවශ්‍යයි කියලා මැසේජ් එකක් දාන්න. එතකොට ඔටෝ ඔබට මැසේජ් එකක් එන්නේ 071යි 251යි 8696. හරි. ඊළඟට 12 වෙනි ගාන. මේ ඒ වගේ තා ගානක් දෙන්නද? දෙන්න කියන කට්ටිය කොබලා. ඒ වගේ තා ගානක් දෙන්නම් කියන. ඔට්ටුයි. හදන්න බැරි ගානක් දෙන්නද? ඔට්ටුයිද? හදමු. ගානක් දෙන්නම් ඇඹරිලා යන එක. මෙන්න ගාන. පුළුවන් නම් හදන්න. ඕකත් අර වගේමයි. අයියෝ සාන්තලු. පුළුවන් නම් හදන්න. ඔට්ටුයි. ගොඩක් ළමයි මේ ගානේදී ඇඹරෙනවා. අමාරු වැටෙනවා. පුළුවන් නම් හදන්න චන්ඩියෝ ටික. විනාඩියක් දෙන්න. හරි. හැදුවද? ඒ පුතේ ලැජ්ජයි. මෙතන සමහර ළමයි සිද්ධාන්ත දන්නේ නැති ළමයි මේකේ හොයනවා මේකේ අනේ මේක කොහොමද හොයන්නේ කියලා අඬනවා. විභාග ශාලාවේදී අපෙන් අහනවා සර් මේක කීයද කියලා. මං අහනවා ඇයි කියලා. ඊට පස්සේ කියනවා සර් පරිමිතිය හොයන්න නම් මේවා දැනගෙන ඉන්න ඕනේ නේ. ඕන්නේ නෑ පුතේ. ඔන්න බලන්න. මේ කෑල්ල මෙතෙන්ට ගේනවා. මේ කෑල්ල මෙතෙන්ට ගේනවා. මේ කෑල්ල මෙතෙන්ට ගේනවා. මේ ඉරටු කෑල්ල මෙතෙන්ට ගේනවා. මේ ඉරටු කෑල්ල මෙතෙන්ට ගේනවා. මේ ඉරටු කෑල්ල පුතේ ඔය ඍජු කෝණාශ්‍රයක් තියෙන්නේ බොල. අපි ගුණාට අන්දලා තියෙන්නේ. සුදු මැණික. එහෙනම් 20යි 14යි 34යි. දිගයි පල්ලයි එකතු කරාම 34යි. ඒක දෙකෙන් වැඩි කරාම 68යි. 68 ආපු කාණ්ඩේ සුපිරි ඈ. මාරු. ගණන් ලේසිද අමාරුද? අම්මෝ මාර ලේසි පුතේ. හැබැයි හරි ගුරුවරයෙක් යට ඉගෙන ගන්න ඕනේ. 12 වෙනි ගන්න. මාළු ටැංකියක දිග පළල උස පිළිවෙලින් 70යි 50යි මෙම ටැංකියේ පරිමාව ලීටර් වලින් ඔන්න බලන්න චූටි බලන්න උදයංග සර් සුපිරියටම හදනවා උස දිග 70යි පළල 50යි උස 20යි මැණික ඉස්සෙල්ලම හොයමු මෙයාගේ පරිමාව සමානයි දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උසනේව ඝනකාභයක පරිමාව ගන්න පුළුවන් දිග ගුණ කිරීම පල්ල ගුණ කිරීම උස දිග 70යි පල්ල 50යි උස 20යි ආන්න බලන්න එතකොට බිංදු 3 ඔටෝ එනවා 4 35යි 35 දෙක 70 ඝන සෙන්ටිමීටර් හැබැයි පුතේ මතක තියාගන්න ධාරිතාවය ගන්න පුළුවන් සුදු මැණික මගේ පුතාලා දන්නවනේව එක ඝන සෙන්ටිමීටරයක් කියන්නේ සුදු එක ඝන සෙන්ටිමීටරයක් කියන්නේ මිලිලීටර 1යි නේව පුතාලා දන්නවනේව එක ඝන සෙන්ටිමීටරයක් කියන්නේ මිලිලීටර 1යි එහෙනම් පුතේ ධාරිතාවය මිලිලීටර් 70000යි මිලිලීටර් 70000යි එතකොට ඕක ලීටර් කරන්න
10න් බෙදනවා. ඇයි? ලීටරයකට මිලිලීටර් 1000යි නේව. 0.3ට 0.3යි. එහෙනම් උත්තරේ ලීටර් 70යි. එහෙනම් ওই භාජනයේට ලීටර් 70ක් පුරවන්න පුළුවන්. අත උසන්න බලන්න මේක ආපු කාණ්ඩේ. ඇත්තටම ඔබ සුපිරි පුතේ. ලකුණු දෙකක් දෙන්න. මම පොඩි ඉල්ලීමක් කරනවා. අහිංසක ඉල්ලීමක්. පුතේ ආදරණීය දෙමව්පියෝ මේක කරන්න. දෙමව්පියෝ හරි දරුවෝ හරි. පුතාලගේ ලකුණු පළවෙනි සතියට වැඩිය මේ වෙනකොට පුතාලගේ ලකුණු වැඩි වෙලා නම් විතරක් මෙන්න මේකට මැසේජ් එකක් එවන්න. ලකුණු වැඩි වෙලා කියලා. පන්තිය හොඳද නරකද කියලා මැසේජ් එකක්. නැත්තම් එවන්න එපා. ලකුණු වැඩි වුණ නැති වුණොත් මගේ කන මං කපනවා. ඒ තරම් විශ්වාසයි. එක දිගට පන්තියට සම්බන්ධ වෙලා ලකුණු වැඩි වෙලා නම් විතරක් මෙන්න මේකට මැසේජ් එකක් දාන්න. පන්ති අවසානයේ. හරි ආසාවෙන් මම ඒ ටික බලනවා. හරිනේ? රයිට්. ඊළඟට පුතේ මේ ළඟදී WhatsApp වල මොකද්ද දෙයක් වෙලා මැසේජස් 11000ක් 12000ක් මගේ ෆෝන් එකේ තිබුණා. ඒ ඔක්කොම ඩිලීට් වෙලා. ඒ නිසා පරණ මැසේජ් දැන් නැහැ. පුළුවන් නම් එවන්න. හරි. මේක ලියා ගන්න. ලකුණු වැඩි වෙලා නම් විතරක් මැසේජ් එකක් දාන්න. හැබැයි එක දිගට පටන් ගත්ත දවසේ ඉඳන් එන්න ඕනේ නැහැ. සම්බන්ධ වෙච්ච දවසේ ඉඳන් එක දිගට එන්න ඕනේ. ලකුණු වැඩි වෙනව බලන් ඉඳෙද්දි. ඊළඟට තේ හැන්දකට අල්ලන දියර ප්‍රමාණය මිලිලීටර් 5ක් වේ. රෝගියෙකුට තේ හැඳි දෙකක් බැගින් දිනකට 3ක් දීම සඳහා අවශ්‍ය බෙහෙත් දියර ප්‍රමාණය මොකද්ද? හරි. බලාගෙන ඉන්න. හොඳට බලාගෙන ඉන්න. තේ හැන්දකට මිලිලීටර් 5යි. ඒ වගේ දෙකක් පොවන්න ඕනලු. ඒ වගේ දෙකක්. 5 වැඩි කිරීම 2. දවසකට ඒ වගේ 3ක්. එනම් පුතේ 5 වරක් 2 10යි. 10ේ 3ක්. 30යි මිලිලීටර්. 30යි මිලිලීටර් ආවන ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ සැබෑ දක්ෂයෙක්. ඊළඟට ඒවනම් ලේසි ගණන්. ලේසි ගණන් වල මං එච්චර රැඳෙන්නේ නැහැ. හොඳ ගාණක් අහුනොත් මං ගණන් දිදී එක හදවනවා. ඒ මගේ හැටි. 14 වෙනි ගාන. මීටර් 7යි වයි දිග වයර් එකක්. මීටර් 7යි වයි දිග වයර් එකක්. වයි දිග සමාන කොටස් 5කට බෙදූ විට ඉතිරි කොටස විලි ලැජ්ජයි පුතේ. ඒ මීටර් 7ක් දිග. එතකොට y වගේ 5ක් y දිග කොටස් 5ක්. ඒ කියන්නේ පුතේ 5යි y නේව. එහෙනම් 7යි y ගෙන් 5යි y අඩු කරන්න. උත්තරේ 2යි y නේව. අන්න බලන්න. 7න් 5ක් අඩු වුණාම 2යි නේව. තේරෙනවද? ඇයි පුතේ? y වගේ 5ක් කියන්නේ 5යි y. 7යි y ගෙන් 5යි y අඩු වුණා. උත්තරේ 2යි y. උත්තරේ ඕක. ඔවට කියන්නේ වීජීය ප්‍රකාශන. වීජීය ප්‍රකාශන පාඩම. ඊළඟට 15 වෙනි ගාන. ප්‍රශ්න 20ක් සාකච්ඡා කරගත්තොත් හොඳටම ඇති පුතේ. හොඳටම ඇති. වෙන මොකුත් ඕනේ නැහැ. ඊළඟට කියනවා මම අම්මා ලබන සතියේ තමයි මැච් එක තියෙන්නේ. ලබන සතියේ ප්‍රශ්න ගොඩක් කොයි කීයක් තියෙනවද? ප්‍රශ්න 5ක් තියෙනවා සාකච්ඡා කරා. ලොකු රචනා ප්‍රශ්න. 15 වෙනි ගාන චූටි. ඒ අනු 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකයේ වේ. 10ට අඩු කිව්වොත් 10 ගන්න බැහැ නේද? එහි අවයව දෙකක් ලියන්න. එහෙනම් පුතේ 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා එක බෑ
දෙක 3 5 7 ඔච්චරයි. 2 3 5 7 අපෙන් අහන්නේ ඔයින් දෙකක්. එහෙනම් ආදරණීය අම්මේ තාත්තේ සංගල වරහන්න ඕනේ නැහැ. මෙන්න මේ හතරෙන් දෙකක් ලියලා තියෙනවා නම් ඔබේ දරුවා දක්ෂයෙක්. එක ලියලා තියෙනවා නම් අනින්න හිල් වෙන්න ටොක්කා. එක ලියලා තියෙනවා නම් බය නැතුව අනින්න. චුට්ටක් අනින්න. 9 ලියලා තියෙනවා නම් තව එකක් අනින්න. ඇයි? 9 ප්‍රථමක නිවි. 9 3ෙන් බෙදෙනවා. හැබැයි පුතේ මේ කවුරුවත් වෙන කාගෙන්වත් බෙදෙන්නේ නැහැ. හරියට ප්‍රථමක කියන්නේ උදයංග සර් වගේ. උදයංග සර් කියන දේ අහන්නේ අම්මා කියන දේ අහනවා තාත්තා කියන දේ අහනවා. එච්චරයි. දෙන්නෙක්ටයි බය. අනික කිසිම කෙනෙක් කියන දෙයක් අහන්නේ නැහැ. හරිනේ? අන්න ඒ වගේ. හරිද? ගෙදරින් කියන අල්ල ගන්න අල්ල. හරි. හරි. අන්න ඒ වගේ මම මේ ළමයින්ට මේ කියලා දෙන්න කිව්වේ. හරි. ආගෙන. හරිනේ? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ එයා බෙදෙන්නේ එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් විතරයි. අම්මගෙනුයි තාත්තගෙනුයි විතරයි. වෙන කිසිම කෙනෙක්ගෙන් බෙදෙන්නේ නැහැ. එකෙනුයි එම සංඛ්‍යාවෙනුයි විතරයි. පස්සේ කියලා දෙන්න. ඔය සිද්ධාන්ත පන්තියේදී සුපිරියට ඔළුවට දාන උදාහරණ අරගෙන බඩ අල්ලගෙන hina වෙන්න පුළුවන්. හරි. ඊළඟට පහත ලක්ෂ වලට අනුරූප ලක්ෂයන් වේ. හරි. පුතේ අනුරූප ලක්ෂයන් කියන්නේ මෙන්න මේක චුට්ට අහගෙන ඉන්න. දැන් මෙතන ඉන්න ඕනේ උදයංග සර්. ඔතන ඉන්නෝ පුතාලා. මගේ දකුණු අතට අනුරූප ඔයාගේ දකුණු අත. වම් අතට අනුරූප මගේ පුතාගේ වම් අත. එහෙනම් පුතේ ඒ විදියට ඒට අනුරූප Q කවුරු හරි කෙනෙක් P ලියලා නම් වැරදි. නිකමට හිතන්න මේක නිකන් කණ්ණාඩියක් තියපුවා වගේ. මැදින් කණ්ණාඩියක් තියුවා කියලා හිතන්න. D ට අනුරූප මොකද්ද? D ට අනුරූප T උත්තරේ T. ලකුණු දෙකයි. 17 වෙනි ගාන. ගෘහ නිර්මාණ ශිල්පයේදී වාර්තාවල සමාන්තරභාවය පිළිබඳව නිතර අවධානය යොමු කරයි. සමාන්තර රේඛා භාවිතයෙන් ඇතිවෙන වාසි දෙකක්. පුතේ ගෘහ නිර්මාණ ඒ කියන්නේ ගෙවල් හදනකොට මේ බිත්ති බඳිනකොට සමාන්තර රේඛා පිළිබඳ අවබෝධයක් අංක 1 අපෙන් අහන ඒකේ තියෙන වාසි තමයි ලස්සන. පළවෙනි වාසිය තමයි ලස්සන. දෙවෙනි වාසිය තමයි පිළිවෙල. පිළිවෙලකට වැඩක් කරන්න පුළුවන්. මුළු පරස් ඇරලා ලස්සනට වැඩේ කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ශක්තිමත් භාවය. පුතේ නිවසක් මෙහෙම තියනකොට වැඩිය මෙහෙම තියනකොට ශක්තිය අඩුයි. ඒ නිසා සමාන්තරව ගන්නේ පොළවට ලම්බක වෙන්න ඕන නිසා. පුතාට ඔය ඉස්සරහට යනකොට ඉගෙන ගන්න පුළුවන්. උසස් පෙළ මැක්ස් කරොත්. උසස් පෙළ මැක්ස් කරොත් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට 18 වෙනි ගාන. කෝණ මැනීම සඳහා භාවිතා කරන උපකරණය විලිලැජ්ජයි. කෝණමානය. කෝණමණින ඒකකය අංශක. කෝණමණින ඒකකය අංශක. කෝණමණින ඒකකය අංශක. ඍජු බව. හරි පුතේ. 19 වෙනි ගාන නම් චුට්ටක් අවුල් වගේ. මං චුට්ටක් බැලුවා අවුල් වගේ. කමන්නේ මං චුට්ටක් කියලා දෙන්න. පොඩි අවුල් ගතියක් තියෙනවා. ඔළුව පිස්සු වට ගන්න එපා. වැරදීමක් තියෙන්නේ. හරි බලාගෙන ඉන්න. AB සමානයි BC. මේකට මේක සමානයි. AC සමානයි ED. මේක සමානයිලු මේකට. AE සමානයි
CD මේක සමානයිලු මේකට. අපිට කියනවා මය අම්මා AE යා කිරීමෙන් AE නෙවෙයි AD වැරදිලා. AE නෙවෙයි එතන AD. AD යා කිරීමෙන් ලැබෙන්නේ කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙතන අංශක 90යි කියලා දීලත් නැහැනේ. කමක් නැහැ. ඍජුකෝණී ත්‍රිකෝණ. ඇත්තට මේ ගානට අම්මේ ලකුණු දෙන්න. හරි වුණත් වැරදි වුණත් ලකුණු දෙන්න. මෙන්න මෙහෙම ලියලා. all කියලා ලකුණු දෙන්න. ඒ කියන්නේ කාටත් ලකුණු දෙනවා. ගාන වැරදි. පේපරේ ගානක් වැරදුනොත් ලකුණු දෙනවා. all කියලා ලියලා ලකුණු දෙන්න. නැත්තම් අම්මෝ චණ්ඩිය වගේ හරි වගේ ඉඳීවි. හරි නෙවෙයි ඔටෝ ලකුණු ලැබුණා. එතකොට 20 වෙනි එක. අවසාන විෂම පාද ත්‍රිකෝණෙත් හරි පුතේ. ඒක තමයි හරිම. විෂම පාද ත්‍රිකෝණේ තමයි හරිම. ඒකට කාටත් ලකුණු දෙන්න. ගානේ අවුලක් තියෙනවා. බොරු කියන්න ඕනේ නැහැ. A හා B යනු මෙම රූපයේ කේන්ද්‍ර වේ. ඔන්න බලන්න පුතේ. A B C A හා B යනු මෙම රූපයේ කේන්ද්‍ර වේ. කුඩා වෘත්තයේ අරය 10යිලු. වේ. AC දිග. එහෙනම් පුතේ විලි ලැජ්ජයි. අරය වගේ දෙකක් නෙව. විස්කම්බය 10යි 10යි. AC දිග 20යි නේ පුතේ. හරි දා ගන්න. 20 20. ඒ කියන්නේ පුතේ ඔබ දැනගෙන ඉන්න ඕන. අරය වගේ දෙගුණයක් විස්කම්බය. විශාල වෘත්තයේ විස්කම්බය. එතකොට පුතේ විශාල වෘත්තයේ විස්කම්බය කියන්නේ 10 10 20. ඒ කියන්නේ විශාල වෘත්තයේ අරය 20යි. 20 නම් ඒක දෙකෙන් වැඩි කරාම 20ව දෙකක් 40යි සෙන්ටිමීටර්. විශාල වෘත්තයේ විස්කම්බය 40යි සෙන්ටිමීටර්. හරි. ලකුණු එකතු කරලා දාන්න බලන්න. පේපරේ ඉවරයි. ලබන සතිය අපි දෙවෙනි කොටස සාකච්ඡා කරමු. ඉල්ලීමක් කරනවා. පුතාලගේ ලකුණු වැඩි වෙලා නම් විතරක් මගේ දෙමව්පියෝ දාන්න මගේ මේ නම්බරේට මැසේජ් එකක්. වැඩි වෙලා නම් විතරක්. කො ලකුණු දාන්න බලන්න. සත්සිඳු 38යි, සනත් 40යි, සඳුන් 40යි, මෙතුලි 40යි, සෙව්මි 40යි, මනීෂා 40යි. සුපිරින් මරු. ලකුණු දාන්න බලන්න. ලකුණු වැඩි වෙලා නම් විතරක් මේකට මැසේජ් එකක් දාන්න. ඒ කියන්නේ මගින් වැඩක් වෙලා ඔබට වැඩක් වෙලා. එහෙනම් අදට අපි චුට්ටක් වේලාසනින් නවතුන. නමුත් ලබන සතියේ මෙහෙම වේලාසනින් නවතින්න බෑ. මොකද දෙවෙනි පේපරේ ලස්සන්ට විවරණය කරනවා. එහෙනම් අපි සිද්ධාන්ත පන්තියෙන් හෙට හම්බ වෙමු. හෙට 12 සිට 2 දක්වා. එහෙනම් නැගිටලා ආයිබෝන් කියන්න මගේ රත්තරන් පැටව. නැගිටලා ආයිබෝන් කියන තරම් ඔබ නිහතමානී වෙන්න ඕන. ආයිබෝන් බුදු සරණයි. පරිස්සමින් ඉන්න. ජයෙන් ජයම වේවා.